ඔබ බලාපොරොත්තුෙන් ඉන්න කාලින වැඩසටහන තමයි යාල් ටීවී තරාතිය. අද දවසේ අපි යාල් ටීවී තරාතියට ඉඩකඩ වෙන් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා සමාජයේ විශේෂිත ඉලක්කයන් වලට යනකොට සමාජයේ විශේෂම කතා බහට ලක් වෙන දේවල් පිළිබඳව අපි තරාතිය කාලින වැඩසටහනේදී කතා බහ කරනවා. අද දවසේ අපි එහෙම ඉඩක් කඩක් වෙන් කරගෙන විශේෂ කතාවකට තමයි ඉඩකඩ තරාතිය කාලින වැඩසටහනෙන් අපි මේ විදිහට වෙන් කරගත්තේ. මේ වැඩසටහන ගැන කතා කරනකොට හිතවල ඔබ දන්නවා ඔබට වැදගත් වෙන සමාජයට වැදගත් වෙන පුද්ගලයෙක් හෝ වේවා සංවිධානය විවිධක ප්‍රධානියෙක් හෝ වේවා ඒ වගේම සමාජ ක්‍රියාකාරකයෙක් එක තමයි අපි මේ වැඩසටහන සිදු කරන්නේ. අද දවසේ අපි අදහස් කරා මේ රට තුළම කතා බහට ලක් වෙන මේ සුරාබදු නීතිය පිළිබඳ විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තු පිළිබඳවත් අපි කතා කරන්න අදහසක් තිබෙනවා. ඒ අනුව අපි අද දවසේ අපි ආරාධනා කරා සුරාබදු කොමසාරිස්තුමන්ට අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙන ලෙස කපිල කුමාරසිංහ සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම සමාජ ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියා තුල බලාත්මක කරන කෙනා තමයි අද දවසේ මේ වැඩසටහනට අපි ආරාධනා කරේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. විශේෂයෙන්ම අපිට ඔබතුමා හරි ළඟයි. හේතුව ඔබ තමයි මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඔව්. ඒ නිසා තමයි අද දවසේ අපි අදහස් කරේ කාලයකට පස්සේ මේ කතා බහට ඔබතුමන්ව එකතු කරගන්න. මේ වෙනකොට සුරාබදු ගැන ඒ වගේම ලේබල් කිරීම ගැන එක එක දේවල් පිළිබඳ සමාජයේ පොඩි පොඩි කසුකුසු තියෙන වෙලාවක තමයි මාධ්‍ය ප්‍රකාශකතුමන්ට මම ආරාධනා කරේ. මොකද මේ ගැන හිතෙන්නේ? අත වශයෙන්ම අද වන විට සමාජයේ ඉතාමත් සංවේදී මාතෘකාවක් බවට සුරාබදු විෂය සම්බන්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජයේ තුල බීමත්කම, මත්පැන් ගලණය, ඊළඟට මත්පැන් පානය සහ ඒ ආශ්‍රිත ප්‍රතිවිපාක ආදී සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සමාජයේ අවධානය යොමු වෙනවා. සමාජයේ විශේෂයෙන්ම සංවේදී කණ්ඩායම් ඒවා සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වනවා. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මත්පැන් හා බැඳුණු බදුකරණය සම්බන්ධ පුවතත් එක්තරා ආකාරයකට රටේ ආර්ථිකයේ අපට අමතක කළ නොහැකි කොටසක් නියෝජනය කරනවා. මේ දෙක නිසාම සුරාබදු විෂය බොහෝ විට සමාජය තුළ නිරන්තර කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. එවැනි වෙලාවක තමයි ඔබත් එක්ක අපි කතා කරන්නේ. මම මෙහෙම පටන් ගන්න වැඩසටහන. ඇත්තටම මේ ආයතනය ඇයි පිහිටවලා තියෙන්නේ, මේ අරමුණු මොකක්ද කියලා මම කැමති ජනතාවගේ පැත්තෙන් දැනගන්න ඔබතුමාගෙන්. 1912 තරම් ඈත වසරකදී ශ්‍රී ලංකාව තුළ එවකට වර්ධනය වෙමින් තිබුණු මත්පැන් කර්මාන්තයත් ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය පිළිබඳ පාලනයත් විධිමත් කරන්නටත් ඒ හා සම්බන්ධව නිසි ආයතනික පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහාත් තමයි එවකට 1912 අංක 8 දරන සුරාබදු ආඥා පනත එවකට තිබුණු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින් සම්මත කරගනු ලැබුවේ. 1913 ජනවාරි 1 වෙනිදා ඒ 1912 අංක 8 දරන පනතට අනුව ශ්‍රී ලංකා එවකට ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව උපත ලබනවා. මේ දෙපාර්තමේන්තුවේ කටයුතු සමස්තයක් හැටියටම සියලුම මත්පැන් වර්ග නැත්නම් මධ්‍යසාරය පදනම් කොටගත්තු නිෂ්පාදන ඒ වගේම යම් යම් මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් පිළිබඳ පාලන කටයුතුත් ඒ වගේම දුම්කොළ නිෂ්පාදන සිගරට්ස් ඇතුළුව සොරොට්ටු බීඩි අනාදී වූ සියලුම දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයනුත් තිබෙන රජයේ පැත්තෙන් කරනු ලබන පරිපාලනය විධිමත් කිරීම සඳහා ඒ වගේම ඒවාට අදාළ ආයතනයක් ඇති කර ගැනීම සඳහා ආයතනික කටයුතු යථාවත් කිරීම සඳහා යනාදී සියලුම කටයුතු සඳහායි ශ්‍රී ලංකා එවකට ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවේ. මේ දෙපාර්තමේන්තුව යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධ පනත් යටතේ රාජකාරී කිරීම සඳහා විවිධ තනතුරු දරන සුරාබදු නිලධාරීන් ගණනාවක් පත් කරනු ලැබුවා. බොහෝ විට පොලිස් දෙපාර්තමේන්තුවට සමානාකාරයේ ව්‍යුහයක් ආයතනික ව්‍යුහයක් තමයි අපිට සුරාබදු දෙපාර්තමේන්තුව තුළත් දකින්නට ලැබෙන්නේ. ඒ යටතේ සුරාබදු ආඥාපනත, විෂ වර්ග අබින් හා අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥාපනත, ඒ වගේම දුම්කොළබදු ආඥාපනත යන 53 ප්‍රධාන වශයෙන් ආරම්භයේදී දිවයින තුල ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරුණා. ඒකයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරම්භය. ඉන්පසුව කාලීන වශයෙන් විවිධාකාරයේ විකාශනයන්ට ලක්වීමේදී
අද වර්තමානයේ වන විට ඊට අමතරව නාටා පනත National Authority of Tobacco and Alcohol ඒ පනත යටතේ තිබෙන විධිවිධාන ඒ වගේම අතරමැදදී ලුණු පනත වැනි ලුණු ආඥා පනත වැනි විවිධ අනපනත් ඊළඟට රේගු ආඥා පනතේ යම් විධිවිධාන ආදියත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් ක්‍රියාත්මක කරනු ලැබුවා. තවත් වර්තමානයේ වන විට නව නැම්මක් හැටියට අපිට දකින්නට පුළුවන් විෂමද්‍රව්‍ය දිවයින පුරා ව්‍යාප්ත වෙද්දී විශේෂයෙන්ම මනෝ සක්‍රීය ඖෂධ සම්බන්ධයෙන් තීව්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමත් සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. මේ අනුව බැලුවහම මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඒ වගේම දුම්කොළ නිෂ්පාදන සම්බන්ධ දිවයින තුළ ඒ කර්මාන්තයන්හි නියාමනයත් ඒ නීති විරෝධී කාර්යයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමත් තමයි සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මූලික වශයෙන් සිදු වෙන්නේ. දැන් මේ ආයතනයේ ප්‍රධාන අරමුණු ටිකට අපි පොඩි ඛණ්ඩනයක් කරලා මේ කපිල මහත්තයා පොඩක් අපි කතා කරමු. අපි මූලික වශයෙන් වට කියන key result areas කියලා ආයතනික ප්‍රධාන අරමුණු ටික ගත්තාම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වෙන්නේ සුරාබදු සහ දුම්කොළ බදු ආදායම එකතු කිරීම සහ ඒ පිළිබඳ බදු කරන කටයුතු වල නිරත වීම. ඒක තමයි මූලිකම රාජකාරිය. ඊළඟට ඒ අසුරු කොටගෙන ශ්‍රී ලංකාව තුළ තියෙන සියලුම මත්පැන් නිෂ්පාදනාගාර සහ සියලුම දුම්කොළ නිෂ්පාදනාගාර ඇතුළුව ඒ සමස්ත දුම්කොළ සහ මත්ද්‍රව්‍ය කර්මාන්තය නියාමනයට ලක් කිරීම. ඒකට සියලුම රීටේල් අවුට්ලෙට්ස් නැත්නම් සිල්ලර අලවිහල්, තුග අලවිහල්, ඒ වගේම නිෂ්පාදනාගාරී ආදී සියල්ලේම පාලනය ඇතුළත්. ඊට අමතරව අර මං කලින් කියපු ආඥාපනත් සුරාබදු ආඥාපනත විෂවර්ග පිළිබඳ විෂවර්ග අභිංහ අන්තරාදායක ඖෂධ ආඥාපනත මනෝ සක්‍රීය ඖෂධ පිළිබඳ පනත ඊළඟට දුම්කොළ ආඥාපනත නාටා පනත යනාදී පනත් වල තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීම දිවයින පුරා ඒක දෙවනුව පැවරෙන ප්‍රධානම රාජකාරිය හැටියට පත්ව තිබෙනවා. තුන්වන ප්‍රධාන රාජකාරී ක්ෂේත්‍රයකුත් සුරාබදු දෙපාර්තමේන්තුවට මෑතක සිට ඇතුල් වෙලා තිබෙනවා. ඒ තමයි සමාජ ආරක්ෂණය. අපි මේ බදුකරණය හා නීති ක්‍රියාත්මක කිරීමකින් පාලනය කරන ක්ෂේත්‍රයන් වල යම් භාණ්ඩ සමූහයක් තිබෙනවා. ඒ තමයි මද්‍යසාරය අඩංගු වූ භාණ්ඩ, එහෙම නැත්නම් දුම්කොළ අඩංගු වූ භාණ්ඩ, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය. මේවා සමාජගත වීම තුළ සමාජය තුළ යම් අනිට්ටු ඵල විපාක හට ගන්නවා. මේවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැත්නම් මේවායේ මිදීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සමාජයට යම් වැයබරක් දරන්නට සිදු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වන අවශ්‍ය පියවර ගැනීම විශේෂයෙන්ම මහ ජනතාවගේ පැත්තෙන් අවශ්‍ය ආකල්පමය වෙනස් කිරීම ඇති කිරීම, මේ ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීම ආදී කටයුතු තමයි මේ සමාජ ආරක්ෂණ අංශයෙන් සිදු වෙන්නේ. මෙන්න මේ ප්‍රධාන කරුණු හතර තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලික අරමුණු ලෙස අපිට දකින්නට පුළුවන් වෙන්නේ. දැන් මේ සමාජ ආරක්ෂණ ගැන අපි කතා කරනවානේ. දැන් වෙනතට වැඩිය මේ සමාජයේ මේ පිළිබඳව ලිපි පළ වෙනවා, පුවත්පත්වල සමහරව අදහස් දක්වනවා. හැබැයි මේ පාඨකයෝ මේවා කියවනවා, කියවලා මේව ක්‍රියාත්මක වෙනවද කියලා සමහරව හොයලා බලනවා. ඒ තියෙන මේ වෙනකොට තියෙන ප්‍රගතිය මොකක්ද ඔබතුමා දකින්නේ? මේක ඊටාම අසීරු කාර්යයක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාව තුළ මත්පැන් දකින්නට ලැබෙන්නේ දැන් අවුරුදු 100 ගණනක විතර කාල සීමාවක් තුළ ව්‍යාපාරික මට්ටමේ. එතකොට මත්ද්‍රව්‍ය ලකින්නට ලැබෙන්නේ මේ මට්ටමේ මේ ප්‍රමාණය කියන්නේ අතිශය පුළුල්ව පැතිරුණු ආකාරයට දකින්න ලැබෙන්නේ 1970 දශකයෙන් පස්සේ. එතකොට මේ අවස්ථා දෙකම දිහා බැලුවහම අපිට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක හමුදාවන් විවිධාකාර ව්‍යාපෘතීන් දියත් කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් වන එක පැත්තකින් සැපයුම අවම කරන්න, අනිත් පැත්තෙන් ඉල්ලුම අවම කරන්න. ඉල්ලුම නැති තැන සැපයුම නැහැ. අත් වශයෙන්ම අපිට ඉල්ලුම පාලනය කරන්න පුළුවන් නම් සැපයුම පාලනය කිරීමේ ලොකු අමාරුවක් නැහැ. නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් බොහෝ විට කරන්නේ මේ සැපයුම පාලනය කිරීමේ කටයුතු. සැපයුම පාලනය කිරීම සඳහා ඒ නීති විරෝධී ලෙස වෙළඳපළට එකතු වන මේ ද්‍රව්‍ය ග්‍රහණය කිරීම, ඒවා සම්බන්ධයෙන් නඩු පැවරීම සුරාබදු දෙපාර්තමේන්තුව වගේම අනිත් නීති ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව දිගින් දිගටම සිදු කරමින් පවතිනවා. ඒත් මත්ද්‍රව්‍ය වල පැවැත්මත් ඒවායේ සමාජගත වීමත් ඒකත් දිගින් දිගටම සිදු වෙනවා. නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් මොන උපාය ක්‍රමයන් අනුගමනය කරනවාද මේක සමාජයට එක්වීමට වැළැක්වීම සඳහා හෙට දවසේ නව උපාය මාර්ගයන් යොදා ගනිමින්
ඒවා සම්බන්ධ කූට ව්‍යාපාරිකයන් වෙනත් ආකාරයකට ඒක සමාජගත කරන්න උත්සාහ කරනවා, උත්සුක වෙනවා. එහෙම තමයි අපරාධ ලෝකයේ පවතින්නේ. එතකොට මේ තුල අපි අනිත් පැත්තෙන් දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම සමාජ විද්‍යාඥයින් ඊළඟට අපරාධ විද්‍යාඥයින් අපේ දෙපාර්තමේන්තුව වල නිලධාරීන් හැටියට සේවය කරනවා. ඔවුන්ගේ මතය තමයි අපි හැකියතාක් දුරට මේකට තියෙන ඉල්ලුම අවම කිරීම සඳහා මහ ජනතාවගේ පැත්තෙන් ආකල්පමය වෙනසකට යා යුතුය කියන එක. ඒ සඳහා තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුත්ම විශේෂත්වය හැටියට සමාජ ආරක්ෂණය කියන විෂයපතය වෙනම අංශයක් හැටියට සංවිධානය කරලා ඒකට වෙනම කොමසාරිස්වරයෙක්ව පත් කරලා නව මාවතක ගමනක් යන්න සුරාබදු දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ. ඒ යටතේ මූලික වශයෙන් දැනට තිබෙන දේවල් තමයි ඔබ දන්නවා පහුගිය කාල සීමාව තුළ බහුල ලෙස කතිකාවකට භාජනය වෙච්ච දෙයක් හිස් බෝතල් සහ හිස් කෑන් මත්පැන් මේක සමාජය තුලත් ඇත්තටම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වුණා. හැම තැනම බලපුවාම මේ කාලේ බෝතල් එහෙම හැමතැනම මිනිස්සු පාවිච්චි කළා. එහෙම දාන්න එකත්. ඔව් මිලියන 50ක පමණ වසරක් තුල කෑන් සහ බෝතල් පරිසරයට එකතු වෙද්දී ඒක සමාජීය ව්‍යසනයක් හැටියට පරිසර දූෂණයට හේතු වන කරුණක් හැටියට ඒක සමාජයේ කතිකාවකට භාජනය වීම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. එවැනි කතිකාවතක් සමාජය තුල බිහිවීම. ඒ නිසා අපිටත් යම් තල්ලුවක් ලැබුණා. මේකට යම්කිසි පිළියමක් සෙවීම සඳහා රාජ්‍ය ආයතනයක් හැටියට පෙරට එන්න. ඒ අනුව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවත් මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම පරිසර අමාත්‍යාංශය තුන මේ කාරණයට මේ පරිසර දූෂණයට හේතු වෙන ද්‍රව්‍යයන් පරිසරයට එකතු කිරීමට හේතු වන්නේ මත්පැන් කර්මාන්තයෙන් එන ඒ නිෂ්පාදන නිසායි. ඒ නිසා ඒ කර්මාන්තය මේ පිරිවැය දැරිය යුතුයි කියන මතයේ ඉදිමින් ඒ කර්මාන්තයේ විසීමේ මේ පිරිවැය දැරිය යුත්තේ කියන මතය තුල ඉදිමින් රාජ්‍ය වියදමකින් තොරව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරි පියවරක් ගත්තා. අර මම කලින් කියව රාජ්‍ය ආයතනවල සහයෝගයත් ඇතිව. ඒ අනුව මේ වසරේ මේ වන විටත් දිවයිනේ සෑම මත්පැන් හලක් ඇසුරේම හිස් කෑන් සහ හිස් බෝතල එකතු කිරීමේ විශේෂ බින් එකක් නැත්නම් භාජනයක් තැබීමට විශාල ප්‍රමාණයේ භාජනයක් තැබීමටත් ඒ වගේම කෑන් වර්ග තලලා ඒක කාසියක් බවට පත් කරන්න හැකි ආකාරයේ උපකරණයක් සවි කිරීමටත් දැන් කටයුතු යොදලා තිබෙනවා. අපි නොබෝදා සූම් තාක්ෂණය ඔස්සේ දිවයිනේ සියලුම නාගරික කොමසාරිස්වරුන් සහ පළාත් කොමසාරිස්වරුන් සම්බන්ධ කරගත්තා. ඔවුන්ගේ ඉදිරිපත් වීම සහ සහයෝගය ලබා ගන්න අර දිවයින පුරා 4500ක් පමණ වන මත්පැන්හල් ආශ්‍රිතව ඒ එකතු කරනු ලබන හිස් බෝතල සහ කෑන් ඒවා නැවත කිසියම් නිශ්චිත ස්ථානයකට එකතු කිරීම. ඒ කියන්නේ කලෙක්ෂන් සෙන්ටර්ස් හැටියට එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නිර්මාණය කරලා ඒවට එකතු කරලා ඒවට මිලක් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන වලට යොමු කිරීම සඳහා මේක විශාල වැඩපිළිවෙලක් සමස්ත දිවයිනම සම්බන්ධ වන ඒක දැනටමත් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් කොමසාරිස්තුමනි දැන් මේක ආරම්භ කරලා තියෙන්නේ ආරම්භ කරමින් ක්‍රියාත්මක වෙමින්ද පවතින්නේ. දැන් අපි ඒ අයට අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ අයට ඒ සම්බන්ධ බලකිරීම සිදු කරලා ඊට අමතරව අපේ නිලධාරීන්ටත් ඒ සම්බන්ධ උපදෙස් ලබා දීලා ඒ කටයුත්ත දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. ඊට අමතරව මේක අධීක්ෂණ කටයුත්ත සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ කියලා රිපෝට් එකක් එහෙම එන මට්ටමක් තියෙනවද? ඔව් ඒක සුරාබදු දෙපාර්තමේන්තුවත් මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර අමාත්‍යාංශයත් තුනම එකට එකතු වෙලායි සම්බන්ධීකරණය කරමින් අර මම කියපු දිවයිනේ සියලුම නගර සභා සහ පළාත් සභාවලත් ආශිර්වාදයේ සහ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙලක්. ඒක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හැටියටයි යන්නේ. අපි ලබන සතියේ සූදානම් වෙනවා නගර සභා සහ මේ පළාත් මට්ටමින් ගිහිල්ලා නැවත දැනුවත් කිරීමක් කරන්න. මොකද කියන්න සතුටුයි අපි මේක ආරම්භ කරනකොට සමහර නගර සභා උදාහරණයකට ගාල්ල නගර සභාව එක මාසයකට කන්ටේනරයක් ඉක්මවන ප්‍රමාණයක් දැනටමත් ඒ හිස් වීදුරු බෝතල් සහ වීදුරු කොටස් එකට එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එකතු කරලා ලබා දෙන්නට දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට ලංකාවේම නගර සභාවල් වල ආශ්‍රිතව අපිට පුළුවන් නම් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සියලුම ඉවතලන බෝතල් කෙසේ වෙතත් අඩුතරමින් සැලකිය යුතු ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කර ගැනීමට අපිට හෙට දවසේ හැකියාව ලැබේ. ඇත්තටම දැන් ඔබතුමාගේ කාලවකවානුව තුල මේ වගේ සක්‍රීය ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලකට
අත ගහන්න ලැබීම ගැන සතුටක් දැනෙනවනේ. අවංකවම. මොකද හේතුව මේක අපි සාමාන්‍යයෙන් බදු කරන සහ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් හැටියට අපේ තිබුණු වපසරිය වෙනස්. මේ ආකාරයට සමාජ ආරක්ෂණ මාවතට අපි ගියේ එක වැඩසටහනකින් විතරයි. අපි කලින් උත්සාහයක් දැරුවා මත්ද්‍රව්‍ය නිවාරිත ගම්මාන එක සුරාබදු ස්ථානයකට 4ක් බැගින් ශ්‍රී ලංකාව තුළ බිහි කරන්න. අපි ඒක කළා. හැබැයි ඒක අර සස්ටේනබිලිටි කියන එක දිගටම පවත්වාගෙන යාම අසීරුයි. මොකද හේතුව සමාජය නිරන්තරයෙන් වෙනස් වෙන නිසා. මේ තමයි අපේ දෙවෙනි වැඩසටහන. මම හිතනවා මේකෙන් නිලධාරීන් හැටියට අපිට යම් ආස්වාදයක් ලැබෙනවා මෙවැනි ජාතික කර්තව්‍යයකට සහභාගී වීමට හැකියාව ලැබීම ගැන. ඇත්තටම මේක තුල තියෙනව නේද නිලධාරියාට හොඳ මානසික මට්ටමක්. ඒ කියන්නේ ආඩම්බරයක් අපි ඇවිල්ලා සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරියෙක් අපි මේ දෙයට දායකත්වය ලබා දෙනවා කියලා හරි සතුටින් කතා කරන්න පුළුවන් අභිමානවත් මානසික මට්ටමක් මේ තුලින් ඇවිල්ලා තියෙනව නේද? ඔව්. ඇත්ත වශයෙන්ම සුරාබදු නිලධාරියෙක් හැටියට සුරාබදු නිලධාරියෙක්ට වර්තමාන තත්ත්වයේ යටතේ ආඩම්බර විය හැකි කරුණු ගණනාවක් පවතිනවා. එකක් තමයි ජාතික ආර්ථිකයට මෙම කර්මාන්තයන් තුළින් අපි වසරකට මේ වන විට බිලියන 140ක පමණ රාජ්‍ය ආදායමක් දායක කරනවා. ඒ අතර විවිධ උපක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි වසර තුළ ඒක 180 දක්වා වැඩි කරගන්නට. ඒක රාජ්‍ය ආදායමට අපේ තියෙන දායකත්වය. ඒක පැත්තකින් ඒක එහෙම කරන අතරතුර අපගේ සුරාබදු නිලධාරීන් යුද්ධ කාලය තුලදී පවා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි රාජකාරී යෙදී සිටියා. යාපනයේ වේවා, දකුණු පළාතේ වේවා, නැගෙනහිර වේවා, කොළඹ අගනුවර ආශ්‍රිතව වේවා, ඔවුන් අඛණ්ඩව මේක දිගට රාජකාරී කළා. ඔවුන් මේ වන විට එක වසරකට ග්‍රහණ 40000කට අධික සංඛ්‍යාවක්, සාර්ථක ග්‍රහණ 40000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටිනවා. අපේ මේ වසරේ ඉලක්කය 45000ක්. අපේ ඉන්නේ නිලධාරීන් 1200යි. මේ 1200න් 600ක විතර ප්‍රමාණයක් විතරයි අපිට ක්ෂේත්‍රයට මුදා හරින්න හැකියාව තියෙන්නේ. ඉතින් නිලධාරීන් සියලු දෙනාම දුම්කොළ සහ මධ්‍යසාර කර්මාන්ත ආයතනවලට අනියුක්තවයි සේවය කරන්නේ. ඉතින් අර කුඩා නිලධාරී කණ්ඩායම තමයි දිවයින පුරාම විසිරලා මේ රාජකාරී කටයුතු කරන්නේ. ඔවුන් යටතේ විශේෂ සුරාබදු මෙහෙයුම් කාර්යාංශ 5ක් දිවයින තුල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් යටතේ සුරාබදු මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ක්‍රියාත්මක වෙනවා. ඔබට මතක ඇති මාධ්‍යවල වාර්තා වුණා කිලෝ 200ක ග්‍රහණයක් අපේ නිලධාරීන් කරා පසුගිය කාල සීමාව තුළ අයිස් මද්ද්‍රව්‍ය. ඊට කලින් හෙරොයින් මද්ද්‍රව්‍ය කිලෝ 100ක් ඉක්මවන ප්‍රමාණයක් ග්‍රහණය කරා. කොමසාර්තුමනි මට ඔබතුමත් එක්ක තව ටිකක් කතා කරන්න තියෙනවා. හැබැයි මට හිතුණා තරහදිය වැඩසටහනේ පළමු විරාමය ලබාගෙන ඇවිල්ලා මේ ජයග්‍රහණයන් අභිමාණයෙන් කතා කරන්න. ඒ පිළිබඳව අපි ඇත්තටම කතා කරන්නට ඕන. නිලධාරීන්ට මේකේ ලකුණු යන්න ඕන මගේ වචනෙන් කියනවා. ඔවුන් තමයි මේ දේවල් කරන්නේ. අපි මේකට කතා කරමු. අපි පළමු විරාම ලබා ගමු. අද දවසේ අපි අපේ කතා බහට තරහදිය කාලීන වැඩසටහනට අපි ආරාධනා කරේ සුරාබදු කොමසාරිස් ඒ වගේ නීති ක්‍රියාත්මක කිරීම සමාජ ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාත්මක කිරීම කුමාරසිංහ මහතා සමගයි අපි කතා කරන්නේ. මේ විරාමයෙන් පසු යලි අපි කතා බහට එමු. යලි අපි කතා බහට එන්නටයි සූදානම් වෙන්නේ තරහදිය කාලීන වැඩසටහනේ. අද අපි සුරාබදු කොමසාරිස්තුමාන් සමගයි කතා කරන්නේ නීති ක්‍රියාත්මක කිරීම සමාජ ආරක්ෂණ හා සංවර්ධන ඔහුගේ විෂය පතට අයත් වෙනවා. කපිල කුමාරසිංහ මහතාත් එක්ක අපි කතා කරමින් එක තැනක අපි නැවතුණා. මම නැවතුණු තැනින් ඔබතුමාට පටන් ගන්න අවස්ථාව දෙන්නයි යන්නේ. මොනවද වෙනත් ව්‍යාපෘති අපි හිස්බෝතල් ව්‍යාපෘතිය ගැන කතා කරා. තවත් මේකට සම්බන්ධ වෙලා තියෙන ව්‍යාපෘති මොනවද තියෙනවද කපිල මහතා? ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම මත්පැන් නිෂ්පාදනාගාර සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක වෙනවතකින් කිව්වොත් රාජ්‍ය අධීක්ෂණයේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වෙන වෙනත් කිසිදු පාරිභෝගික ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් එවැනි සමීප අධීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නේ නැහැ. මේ භාණ්ඩය සම්බන්ධයෙන් තමයි මේ අධීක්ෂණය පවතින්නේ. එකක් ඒ භාණ්ඩයේ වටිනාකමින් 80ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය බදු, ඍජු හා වක්‍ර බදු. එතකොට අපි බදු නිලධාරීන් හැටියට ඒ බද්ද රජයට නිවැරදිව අය කර දීමේ වගකීමත් එතන දරනවා. අනිත් අතින් එවැනි සුවිශාල මිලක් ගෙවලා මේ භාණ්ඩය ගන්න පාරිභෝගිකයෝ.
නීත්‍යානුකූල නිෂ්පාදනාගාර වලින් නැත්නම් නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමෙන්. එතකොට මේ සැපයුම් දාමේ නියාමනය කරන නිලධාරීන් හැටියට මේ මත්පැන් සමාජගත වීමේදී ඒ මත්පැන් වල තිබිය යුතු සම්මත ප්‍රමිතිය තිබෙන බවටත් සුරවදු නිලධාරීන් සහතික විය යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ මෙතෙක්කල් නිශ්චිත ලෙස නොතිබූ මත්පැන් පිළිබඳ ප්‍රමිතිය ස්ථාපිත කරන්නට පසුගිය වසර එකමාරක විතර කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ පියවරක් ගත්තා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයත් සමග එකතු වෙලා. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, ඒ වගේම රජයේ රස පරීක්ෂක කාර්යාංශය, ඊළඟට පොල් පර්යේෂණ ආයතනය වැනි පර්යේෂණ ආයතන මේවල සිටින ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ සිටින රසායන විද්‍යාඥයන්ගේ සහයෝගය සහ සහභාගීත්වය ඇතිව තමයි මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ශ්‍රී ලංකා ප්‍රමිතිය විවිධ මත්පැන් වර්ග සම්බන්ධයෙන් හඳුන්වා දීමට කටයුතු කරේ. දැන් තව තියෙන එක මත්පැන් වර්ගයයි මට මතක විදියට තව ප්‍රමිතිය හඳුන්වා දෙන්න මහරා සම්බන්ධයෙන් අනිත් සියලුම මත්පැන් සම්බන්ධයෙන් දැන් දේශීය ප්‍රමිතිය හඳුන්වා දී තිබෙනවා. එහිදී ලබා දීමට ඒ දේශීය ප්‍රමිතියක් ලබා දීමට අවශ්‍ය වුණු හේතුවක් තිබුණ ප්‍රධාන වශයෙන්. එකක් පසුගිය කාල සීමාව තුළ මත්පැන් වල තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම රා සම්බන්ධයෙන් කතිකාවතක් ආවා මේ කෘත්‍රිමව හදන රා සමාජගත වෙනවා. ඒවායේ විවිධ විෂද්‍රව්‍යයන් අන්තර්ගත වෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බැරිද කියලා. අපිට රාජ්‍ය නිලධාරීන් හැටියට වගකීමක් තිබෙනවා. ඒ නිසා අපි දැන් ඒවට දාලා ප්‍රමිතිය නිර්මාණය කරනවා. ප්‍රමිතිය නිර්මාණය කරාට පස්සේ කිසියම් නියදියක් නැත්නම් සාම්පලයක් ඉදිරිපත් කරාම ඒ ප්‍රමිතියට අනුව නැත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට සහ නෛතිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒක කලින් නොතිබුණු තත්ත්වයක්. මේ මම පොඩි බාධාවක් කරනවා මේ මගේ පැත්තෙන්. එතන ප්‍රමිතිකරණය ගැන කතා කරනකොට මේ මතයක් තියෙන සමාජයේ මේ නීත්‍යානුකූල බලපත්‍ර හිමි ආයතන ව්‍යාජ විදිහට මත්ද්‍රව්‍ය හදලා සැපයුම් කරුවන්ගෙන් අරගෙන මේ ලේබල් ගත කරලා විකුණනවා කියලා. මේ කතාව සමාජ ඉදිරියේ කතාවක්. මේක ඇත්ත නැත්ද දන්නේ. ඇත්තට මේ වගේ දේවල් වෙලා තියෙනවද? යම් යම් අවස්ථාවලදී එවැනි ඊට සුළු ප්‍රමාණයකින් හෝ යම් වරදක් සිදු වුණා නම් ඒවට කියනවා කාර්මික අපරාධ ග්‍රහණ කියලා. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධ කාර්මික අපරාධ ග්‍රහණයන් සිදු කරලා ඊට අදාළ නෛතික පියවර අරගෙන තියෙනවා. නමුත් වර්තමානයේ වන විට තත්ත්වය ඒක නෙමෙයි. සෑම මත්පැන් නිෂ්පාදනාගාරයක්ම ආශ්‍රිතවම සුරාබදු ඒකකයක් පිහිටුවා තිබෙනවා. සුරාබදු ස්ථානාධිපතිවරයෙක් යටතේ සුරාබදු නිලධාරීන් ගණනාවක් තිබෙනවා. ඒක වෙනම පොත් තැබීමේ ක්‍රියාවලියක් තිබෙනවා. අමුද්‍රව්‍ය වලට බදු පනවලා තියෙනවා. ඒ අමුද්‍රව්‍ය වෙන විට ඒ පොත්පත්වලට ඇතුළත් වෙන්න ඕන. අමුද්‍රව්‍ය මත බදු ගෙවෙන්න ඕන. ඒ අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව නිමි නිෂ්පාදන ප්‍රමාණයක් එතන බිහි වෙන්නට ඕන. ඒ නිමි නිෂ්පාදන මත බදු අය වෙන්න ඕන. ඒ නිමි නිෂ්පාදන වෙළඳපොළට යද්දී ඒ මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවෙන්න ඕන. ඒ ආරක්ෂිත ස්ටිකරය නොමැතිව ඒවා වෙළඳපොළට පැමිණීමට නොහැකි විශේෂයෙන්ම දැනට වෙළඳපොළේ පවතින තොග ඇත්ත වශයෙන්ම මේක වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්න ඕන එකක්. කෙසේ වුවත් අප්‍රේල් මාසයේ පළවෙනිදායින් පස්සේ වෙළඳපොළේ ඒ ආරක්ෂිත ස්ටිකරය නැති කිසිදු මත්පැන් බෝතලයක් තිබෙන්නට බෑ. ඒ නිසා ඔය කියන චෝදනාවන් සම්බන්ධයෙන් ඒ වන විට පැමිණීමට නියමිත තත්ත්වය කිසිසේත් ඒ ගැන සිතන්නවත් බැරි තත්ත්වයක්. මොකද හේතුව ඒ තරම් දැඩි පාලනයකට දැඩි නියාමනයකට මත්පැන් කර්මාන්තය ශ්‍රී ලංකාවේ පත්වීමට නියමිතයි. ඇත්තට මට දැනගන්න උවමනා කර තිබුණේ කිසිදු තැනකින් රිංගලා අස්සෙන් රිංගලා නීතිය නමලා යන්න පුළුවන් තැනක් ඉතුරු කරලා නැහැ මේ කියන දේත් එක. ඒක තමයි අපේ ඉලක්කය. මොකද හේතුව ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාර 23යි. තොග වෙළඳ ඒ වලින් නිකුත් කරන්න පුළුවන් තොග වෙළඳ මධ්‍යස්ථාන වලට පමණයි. තොග වෙළඳ මධ්‍යස්ථාන වලට නිකුත් කරන්න පුළුවන් සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන වලට පමණයි. සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන වලට පමණයි මහ ජනතාවට මේක අලෙවි කරන්න පුළුවන්. පැහැදිලි හරියටම. වෙන කිසිම තැනක මේ සප්ලයි චේන් එක සැපයුම් දාමය කැඩෙන්න බෑ. මේකට ඒකට කියන්නේ මේ ඉන්ජෙක්ට් කරන්නත් බෑ කාන්දු කරන්නත් බෑ. ඒ විදිහට විශේෂයෙන්ම මේ ආරක්ෂිත ස්ටිකරය ගෙනාවේ ඒ නිසා මේ සැපයුම් දාමය සම්පූර්ණයෙන්ම රාජ්‍ය අධීක්ෂණයේ යටතේ පවතී. ඊට අදාළ නියමිත බදු මුදල් වගේම නියමිත ප්‍රමිතියත් මේ මත්පැන් වල අඩංගු වන විදියට ඉදිරියේදී පියවර ගැනීමේ හැකියාව දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳ ව්‍යාපෘති අප්‍රේල් 1 වෙනිදා වෙන විට මේ ස්ටිකරයේ රහිත මත්පැන් වෙළඳපොලේ තියෙන්නට බෑ.
එතන සිට ඔවැනි චෝදනා නැවතීමේ කිසි පදනමකුත් නැති වේවි. ඇත්තට මේ චෝදනා එන්නේ නැති වේවි. මේ කියන්නේ ඇත්තටම දැන් මේ තුල තියෙන ක්‍රමවත්භාවයක්. ඒකනේ මේ සතුටට කාරණාව. දැන් මම ආයේ එනවා මෙහෙම කතාවකට. අපේ කාලය හරි සීමිත වෙනවනේ. ඒ වුණාට මේ කොවිඩ් කාලේ කොහොමද ඔබතුමාලගේ මේ ක්‍රියාදාමය මම දැක්ක කොවිඩ් කාලය තුල රට වහලා තියෙන වෙලාවේ මේ සුරාබදු වාර්තා අපි දැක්කා පුවත්පත්වල එහෙම තිබුණා මේ දේශීය මත්ද්‍රව්‍ය භාවිත කරන ප්‍රමාණය වැඩි වෙලා කියලා කිව්වා. එතකොට රාජ්‍යයට ආදායම් උත්පාදනය වෙන්න තියෙන අවස්ථා අඩු වෙලා කියලා සමහරව තර්ක කරා. මොකද්ද මේ ගැන මොකද්ද ඒ කාලේ වුනේ? කොවිඩ් වෙලාව ඔබට මතක ඇති මුළු රටම වසා දමා තිබිච්ච අවස්ථාවක්. මේ වෙලාවේ සුරාබදු දෙපාර්තමේන්තුව හැටියට අපි සාමාන්‍යයෙන් නොහිතන රාජකාරියකට අපි දෙන්න සිද්ධ වුණා. ඔබට මතක ඇති ඒ ආරම්භක කාලේ මුළු දිවයිනටම මධ්‍යසාරය තමයි පාවිච්චි කරේ ස්ප්‍රේ කරන්න. ඉසිනයන් හැටියට සෑම ප්‍රසිද්ධ ස්ථානයකටම මධ්‍යසාරය ස්ප්‍රේ කිරීම සඳහා මේ විසිරයන් හැටියට පාවිච්චි කිරීම සඳහා මේ විෂ බීජයට එරෙහිව අති විශාල ප්‍රමාණයන්ගේ මධ්‍යසාර නිකුත් කිරීම අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය බදු කරන කටයුතු සිදු කරන්න, ඒ සඳහා අවශ්‍ය බලය දීම් කටයුතු සිදු කරන්න, පර්මිට්ස් ඉෂුව කරන්න, ඊළඟට ඒ නිලධාරීන්ට ඒවා නිකුත් කරන්න නිෂ්පාදනාගාර හරහා අති විශාල රාජකාරී ප්‍රමාණයක් අපිට අනිවාර්ය ලෙස සිදු කරන්න සිදු වුණා. ඒ නිසා අපි සතුටුයි කියන්නට කොවිඩ් කාල සීමාව තුළ එක දිනයක් හෝ වසා නොතබන ලද ස්ථානයක් හැටියට සුරාබදු මූලස්ථානයටපත් වුණා. ඒ වගේම දිවයින පුරා හිටිය අපේ සියලුම නිලධාරීන් ඒ කාල සීමාව තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් වසා තැබීමට නියෝග නොකරන ලද සෑම අවස්ථාවකදී ඒවා විවෘතව තබා ගත්තා. ඒවා ඒ ග්‍රහණයන් සිදු කළා. අපේ නිලධාරීන් දෙදෙනෙක් මිය ගියා. ඊළඟට නිලධාරීන් අතිවිශාල සංඛ්‍යාවක් මේ රෝගයට ගොදුරු වුණා. නමුත් ඒ තත්ත්වය තුළදී පවා සුරාබදු දෙපාර්තමේන්තුව අඛණ්ඩව තමුන්ගේ රාජකාරී කරා. අපිට යම් රාජකාරියට බාධා කිරීම වුණා. එක සැරයක් අපේ නිලධාරීන්ට පහර දීම සිදු වුණා. ඔව් මට මතකයි ඒ සිදුවීම අපිට අපි මාධ්‍ය වාර්තා කරා. ඇත්ත වශයෙන්ම. ඉතින් ඒ මාධ්‍ය මගිනුත් අපිට හොඳ ආවරණයක් ඒ කාල සීමාව තුළ අපි කරන ලද සේවා වෙනුවෙන් ලබා දුන්නා. ඔබට මතක ඇති නාවික හමුදාව තමයි මුලදිම අතිශය සක්‍රීය සේවාවක් ඉටු කළේ. නාවික හමුදාවත් සමග අපි ඉතාම සමීපව ඒ කටයුතු කරා. ඒ මධ්‍යසාර නිකුත් කිරීමේ කටයුතු සඳහා, විෂ බීජානුහරණ කටයුතු සඳහා. ඒ නිසාම අපේ ගණනාවක් ඒ රෝගයට ගොදුරු වුණා. නමුත් ඒත් අපේ කටයුතු අඛණ්ඩවම ගෙන යන්නට අපි සමත් වුණා. මේ සෑම වසරකම ඒ තත්ත්වයන්ට අනුකූලව අපි නිලධාරීන්ට ලබා දී තිබුණු ඉලක්කයන් සංශෝධනය කළා. එසේ සංශෝධනය කරන ලද ඉලක්කයන් තුළ සියලු දෙනාම 100%කට වඩා තමුන්ගේ කාර්ය සාධනය අත් කරගන්න සමත් වුණා. ඒක මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක්. දැන් අපි අර ව්‍යාපෘතියෙන් පිළිබඳ කතා කරානේ. කතා කරලා මගේ කතාවෙන් පොඩ්ඩක් එක එහාට ගියා. ඔව්. ඊළඟ එක තමයි අර මත්පැන් සම්බන්ධයෙන් වන ඒ ප්‍රමිතිය හඳුන්වා දීම. එතකොට දැන් ප්‍රමිතිය හඳුන්වා දීමේ කටයුතු වල අපි අවසන් අදියරේ තිබෙන්නේ. ඊට පස්සේ අපි තව එකකට යනවා ඉදිරියේදී. ඒ තමයි මිල විශේෂණය වැළැක්වීම. ශ්‍රී ලංකාව පොඩි දිවයිනක්. ශ්‍රී ලංකාව තුළ උතුරු කෙළවරේ මත්පැන් බෝතලයක මිලයි දකුණු කෙළවරේ මත්පැන් බෝතලයක මිලයි දෙකක් තියෙන්න බෑ. එක මිලක් මේ දිවයින තුළ දකින්නට තිබෙන්න ඕන. නමුත් ඔබ දන්නවා තනින් චෝදනා නැගෙනවා මිල විශේෂණයන් සිදු කරන බවට ඒ ප්‍රදේශවලට ආවේනිකව. ඒකට හේතු තියෙනවා. සමහර ප්‍රදේශවල එක මත්පැන් හලක ඉඳලා ඊළඟ මත්පැන් හලට කිලෝමීටර් 30-40 දුරයි. මේ මැද මත්පැන් හල් නැහැ. එතකොට අලුත් ඒවා ආරම්භ කරන්නත් සංවේදී කොටස් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නමුත් එහෙම වුණත් පාරිභෝගිකයා ගසා ගන්නට එවැනි කූට ව්‍යාපාරිකයන්ට ඉඩ තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාවකුත් නැහැ. මෙන්න මේ නිසා අපි දිවයින පුරාම ටෙස්ට් පර්චේසින් සිස්ටම් එකක්, ඒ කියන්නේ පරීක්ෂණ මිලට ගැනීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට යොමුව සැපයුවේ කෝපා ආයතනයේ පාර්ලිමේන්තුවේ. ඔවුන් තමයි අපිට ඒක කිව්වේ වගේ එකක් ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් උත් කටයුතු කරනවා. මේ සියල්ලගේම අවසානයේ තමයි අර මම ඔබට මුලින් කියපු ආකල්පමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයේ මිනිසුන්ට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම මේ කාරණේ සම්බන්ධයෙන් සංවේදී ජන කණ්ඩායම් පාසල් ශිෂ්‍යයින්ද ඇතුළුව තෝරා ගනිමින් සුරාබදු ස්ථාන මට්ටමින්, සුරාබදු අධිකාරී කාර්යාල මට්ටමින් සහ සහකාර කොමසාරිස් කොට්ටාශ මට්ටමින් මේ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරාම පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
දැන් මේ ව්‍යාපෘතිවල හොඳ ප්‍රගතියක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මේට අමතරව ඉදිරියේදී මොන හරි විශේෂිත ව්‍යාපෘතින් ආරම්භ කරන්න සලස්මක් තියෙනවා. තව අපි කියමු අප්‍රේල් මාසෙන් පස්සේ හරි ඒ වගේ සලස්මක් තියෙනවද කොහොමද? ඔව්. දැන් පසුගිය ඇත්ත වශයෙන්ම අපි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හැම විටම පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට අපි යටත් පාර්ලිමේන්තුවේ තියෙන විවිධ කමිටු හරහා ඒ වගේම විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් ඒ වගේම රාජ්‍ය අයවැය වාර්තාව ඉදිරිපත් වෙනවා වාර්ෂිකව එහි සම්මත වන යෝජනාවන්ට අපි යටත් ඊළඟට රජය මගින් පනවනු ලබන විවිධ ප්‍රතිපත්ති ආදී තියෙනවා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපේ දැඩි වගකීමක් පවතිනවා. මේ සියල්ල අනුසාරයෙන් දෙපාර්තමේන්තුව ඉදිරි වැඩසටහන් සඳහා කියන්නේ සාමාන්‍ය රාජකාරී කරන අතරතුර වෙනත් විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපගේ සේවාලාභිනී අතර මුහුණට මුහුණලා කරන ගනුදෙනුව නැවැත්වීම. ඒ සඳහා තාක්ෂණය භාවිතා කිරීම. උදාහරණයක් ලෙස ඔබතුමාට සුරාබුදු දෙපාර්තමේන්තුවේ යම් රාජකාරියක් කරන්න අවශ්‍ය නම් ඔබ එන්න අවශ්‍ය නැහැ ඒ කාර්යාලයට. ඔබ ඇවිල්ලා ඔබේ කාලය ඒ වෙනුවෙන් මිඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ඔන්ලයින් නැත්නම් මාර්ගගතව ගිහිල්ලා ඒ සුරාබුදු දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන ඕනෑම සේවයක් මාර්ගගතව ලබා ගන්න. ශ්‍රී ලංකා රේගුවේ එවැනි පද්ධතියක් තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ පද්ධතිය තිබෙනවා. නමුත් සුරාබුදු දෙපාර්තමේන්තුවේ මේ පද්ධතිය නිර්මාණය කිරීම පමා වුණා දිගින් දිගටම. දැන් අපි ඒ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව සියලුම කටයුතු සමස්ත සුරාබදු පාලන කටයුතු පරිගණක පද්ධතියක් හරහා සිදු කිරීමේ මූලික කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. දෙවැන්න හැටියට ඔබ දන්නවා සුරාබදු බලපත්‍ර ක්‍රමය අතිශය සංකීර්ණයි ශ්‍රී ලංකාවේ තිබෙන සුරාබදු බලපත්‍ර ක්‍රමය. මේ බලපත්‍ර ක්‍රමය සරල කරමින් නව බලපත්‍ර ලබා ක්‍රමවේදයක් නව බලපත්‍ර ක්‍රමයක් ස්ථාපිත කිරීමේ කටයුතුත් දැන් මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවත් මහා භාණ්ඩාගාරයත් එක්ව සැලසුම් කරමින් පවතිනවා. ඊට අමතරව ඔබට දකින්න ඇති මාධ්‍යමකින් නිතරම කියවෙන කතාවක් තමයි සුරාබදු දෙපාර්තමේන්තුවත් එක් අවුරුදු 100 ගණනක් පරණයි තමයි. සුරාබදු නීතියත් පරණයි කියලා කියන්නේ මහ ජනතාව පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට දකින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ සුරාබදු නීතිය පරණයි කියනවට වඩා 1912 අංක 8 දරන පනත 26 වතාවක් සංශෝධනය වෙලා තිබෙනවා. එතකොට ඒ කාලානුරූපී අවශ්‍යතාවන් වලට තමයි. හැබැයි ඒත් සෙසු පනත් දිහා බැලුවහම ආදායම් ක්ෂේත්‍රයේ තියෙන අනිත් පනත් දෙක තමයි දේශීය ආදායම් පනත සහ රේගු පනත. ඊට ඒ දෙක බැලුවහම අපේ තියෙනවා යම් යම් අඩුපාඩු. විශේෂයෙන්ම තාක්ෂණය ඒ සඳහා පාවිච්චි කිරීමේ අඩුපාඩු තියෙනවා. තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීම ඊළඟට කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ගයන් ඒ සඳහා යොදා ගැනීම මේ ආදී කටයුතු කිරීම සඳහා පවතින සුරාබදු නීතිය සංශෝධනය කිරීමේ ක්‍රියාපිළිවෙතක් දැන් ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියේදී අපිට පුළුවන් වේවි නව සුරාබදු ආඥා සංශෝධිත සුරාබදු ආඥාපනතක් හරහා මේ නව නීතිය ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව තමයි අපි දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. ඔබ දන්නවා අපරාධ ලෝකය එක තැන තියෙන්නේ නැහැ. හැමදාම ක්‍රමික විකාශනයක් අත් කරගන්නවා අපරාධ ලෝකය. නව අපරාධ ඒ නිසා ලෝකයට හඳුන්වා දෙනු ලබනවා. එයින් එකක් තමයි මාධ්‍යමකින් පවා නිතර කියවෙන සයිබර් අපරාධ. මත්ද්‍රව්‍ය ලෝකය හා අත්වල බැඳගත්තු සයිබර් අපරාධ. ඒ සම්බන්ධයෙන්ුත් අපි දැන් විශේෂ ඒකකයක් පිහිටවලා සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් ක්‍රියාත්මක වෙන්න. ඊළඟට අපි මහ බැංකුව හා සමග එකට එක් වෙලා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්ුත් අංශයක් පිහිටවලා ඒ සම්බන්ධයෙන්ුත් ඒ අපරාධ ලෝකයටත් අවතීර්ණ වෙලා ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කිරීමටත් දැන් කටයුතු කරමින් පවතිනවා. දැන් අපිට පේනවා ඇති මේ නීති ක්‍රියාත්මක කිරීමේ විවිධ ආයතන හා සම්බන්ධව අපි නෙට්වර්කින් එකක් හදාගෙන යන බව ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමතාවයක් ඇති කර ගැනීම සඳහා. ඔය ඇත්තම දේශීයතුමනි මේ මට එක දෙයක් තේරුම් ගියායි තමයි මේකෙදි පැහැදිලි වැඩපිළිවෙලක ඉන්නවා. හරියට දන්වලක පුරුක්වාගේ එකිනෙකට බැඳුණු ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මක කරන බවක් පේනවා. අද දවසේ අපි මේ වැඩසටහනට ඔබතුමාට ආරාධනා කරේ ජනතාව දැනගෙන ඉන්නට ඕන දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම සුරාබදු දෙපාර්තමේන්තුව මොනවද කරන්නේ? මොනවද කරමින් ඉන්නේ? අනාගතේ මෙහෙම ගියාපාම කොතැනද මේ ආයතන ඇරයි යන්නේ කියලා මේ වැඩසටහන තුලින් ජනතාව යම් දෙයක් දැනගන්න. අපි සූදානම් වෙනවා හිතවතුනි. තවත් විරාමයක් ලබා ගන්න. මේ විරාමයේ ලබාගෙන ඇවිල්ලා තවත් තොරතුරු අපි ගැන මේ විදිහට කතා කරමු.
යලි අපේ යාල් ටීවී තරාදියේ වැඩසටහන. කාලේන දේවල් ඊටම සමබර ලෙස ගෙනෙන වැඩසටහන විදිහට තමයි අපි යාල් ටීවී තරාදිය හඳුන්වන්නේ. අද දවසේ අපි කපිල කුමාරසිංහ මහතා සමගයි කතා කරන්නේ. ඔහු සුරාබදු කොමසාරිස්වරයා, ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීම, සමාජ ආරක්ෂණ හා සංවර්ධන යන මේ හැම දෙයක්ම ආවරණය වෙන පරිදි ඔහු රාජකාරී කටයුතු සිදු කරනවා. දැන් අපි යොත් එක්ක විනාඩි ගණනාවක් කතා කරමින් ඉන්නේ. අවසන් අධීරටයි අපි එන්නේ. අවසාන දේවල් ටික කතා කරන්න පෙර අතෝ මේ ඇත්ත වශයෙන්ම මේ පොඩි අදහසක් සමාජය තුළ හැමෝම අතරම නෙමෙයි මේ කතාව. මේ මත්ද්‍රව්‍ය වලට අපි කියන්නේ ප්‍රචාරණය දෙනවා නැත්නම් ප්‍රොමෝට් කරන්න කටයුතු කරනවා වගේ අදහසක් තියෙන කතාවක් පහුගිය කාලේ සමාජය දැක්ක සුරාබදු ගැන කතා කරනකොට. පොඩි චෝදනාවක් විදිහට මම ගෙනාවොත් ඇත්තටම ඔබ මේ ප්‍රොමෝට් කරන්න කටයුතු කරනවාද? ඔක ඔය චෝදනාව වෙන්නේ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නේ, මත් පැන් සම්බන්ධයෙන්. අත වශයෙන්ම එවැනි චෝදනාවක් කෙනෙක්ගේ හිතට ආවහම මගේ පිළිතුර තමයි සුරාබදු ආඥා පනත කියවන්න. සුරාබදු ආඥා පනත ඊටාම කෙටි පනතක්, වගන්ති 60ක් පමණක් තිබෙන මේ පනත කියවීමේදී කෙනෙක්ට තේරෙයි මුළු පනත පුරාම තියෙන්නේ මහජනතාව නැත්නම් පාරිභෝගිකයා මත්පැනට ආකර්ෂණය වීම වැළැක්වීම සඳහා තිබෙන උපක්‍රම මේ පනත පුරාම තියෙනවා. ප්‍රවේශ පාලන උපක්‍රම කියලා කියන්නේ access control techniques. මේ access control techniques ක්‍රියාත්මක කිරීමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය රාජකාරිය. ඒ නිසා සුරාබදු දෙපාර්තමේන්තුව කිසිසේත් මත්පැන් ප්‍රොමෝට් කිරීමේ රාජකාරියක නිරත වෙන්නේ නැහැ. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියටත් විරුද්ධයි. අනෙක් අතට අපි මේ සම්බන්ධ බදුකරණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට ගියොත් ඔබට පෙනෙයි ඉහළ මට්ටමේ බදුකරණයක් තමයි ලෝකයේ මත්පැන් සම්බන්ධයෙන් පාලනය මේ පැන ක්‍රියාත්මක කළ හැකි විශිෂ්ටතම ප්‍රවේශ පාලන උපක්‍රමය. ඒ මොකද මිල වැඩි වෙන විට මහ ජනතාවට දෙවරක් හෝ තෙවරක් සිතන්නට සිදු වෙනවා මගේ මේ අතේ තියෙන සීමිත මුදලින් මේක මිලට ගන්නවද නැද්ද කියලා. එවැනි සිතීමට සලස්වන බදු වර්ග වලට තමයි කියන්නේ එක්සයිස් ඩියුටි කියලා. එතකොට එවැනි බද්දක් මේ මත පැනවීම, ඒ බද්ද ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය කාර්යයක්. එවැනි රාජකාරියක් ඒක ප්‍රොමෝට් කිරීමට සඳහා යොදා ගන්නවායි කීම සම්පූර්ණයෙන්ම වරදක්. අනෙක් අතට අපි තවත් බලය ලැබෙන තව පනතක් තියෙනවා මෑතකදී සම්මත වෙච්ච නාටා පනත. ඔය ප්‍රසිද්ධ ස්ථානවල දුම් පැටි පානය කරන්නට බැරි, එහෙම නැත්නම් වයස 21කට අඩු අයට මත්පැන් විකුණන්නට බැරි, ඒ සියලු විධි විධාන තියෙන මේ පනත යටතේ. ඒ පනත යටතේ බලයලත් නිලධාරීන් සුරාබදු නිලධාරීන්. ඔවුන් ඒ පනතත් ක්‍රියාත්මක වෙනවා. අද වෙනකොට පැහැදිලිවම මත්පැන් වලට පුද්ගලයන් ආකර්ෂණය වීම වැළැක්වීම සඳහා සුරාබදු ආඥා පනතට හා නොදෙවෙනි ක්‍රියාභාරයක් මේ නාටා පනත යටතේ දරනවා. මේ දෙකම ක්‍රියාත්මක කරන සුරාබදු නිලධාරීන්. ඉතින් ඒ නිසා ඒ අයගේ ඒ ක්‍රියාකලාපය මත්පැන් සඳහා පුද්ගලයන් යොමු කිරීම සඳහා නොවේ බොහෝ විට පවතින ඉල්ලුමට අනුව නීත්‍යානුකූලව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් වල ප්‍රමිතිය සහතික කිරීම සහ ඒ මත දැඩි බදු බරක් පැනවීම තමයි සුරාබදු දෙපාර්තමේන්තුව මූලිකව කරන්නේ. හොඳයි. මේ ඊට පස්සේ මම එනවා දැන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඍජුව බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් රට තුළ නැහැ කියලා පහුගිය කාලවකවානුව තුළ අපි කිව්වා. අපි ඔබතුමාගෙන් කෙලින් අහුවොත් මේ මට සුරාබදු බලපත්‍රයක් ගන්න පුළුවන්ද කියලා අහුවොත් ඔබතුමා කෙලින්ම දෙන උත්තර නෑ. අපි දෙන්නේ නෑ සුරාබදු බලපත්‍ර දෙක නවත්තලා තියෙනවා. හැබැයි සංචාරක ව්‍යාපාරයට අනුබද්ධිතව ඒ ආශ්‍රිතව දේවල් තමයි අපි නිකුත් කරන්න කියලා ඔබතුමා කියනවා. ඔක තමයි හැමෝම කියන කතාව. මොකද්ද මේ ලයිසන් ලබා දීමේ ක්‍රමවේදය? ශ්‍රී ලංකාවේ සුරාබදු බලපත්‍ර වර්ග ගණනාවක් තිබෙනවා. නිෂ්පාදන බලපත්‍ර, තොග වෙළඳ බලපත්‍ර, සිල්ලර වෙළඳ බලපත්‍ර. ඔය කතිකාවත ගොඩනැගෙන සිල්ලර වෙළඳ බලපත්‍ර සම්බන්ධයෙන් දිවයින තුල සාමාන්‍ය ක්‍රමවේදයක් යටතේ සිල්ලරට විකිණීමේ බලපත්‍ර නිකුත් කරන්න ලබන්නේ නැහැ. ඒක දැඩි ලෙස සීමා කරන ලද කාරණයක්. හැබැයි මෙවැනි තත්වයක් තිබියදී සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ඉල්ලීම මත සහ නිර්දේශය මත අපි සංචාරක මණ්ඩලයේ අනුමත ස්ථාන සඳහා සුරාබදු බලපත්‍ර ලබා දෙනවා. ඒ සඳහා
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබා තිබිය යුතුයි. ඒක ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි මම දන්න තරමින් විශාල අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කරනවා. ලයිස්තු ගත්තාම එපා වෙනවා. එපා වෙන තත්ත්වයක්. විශාල අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුයි. එසේ සම්පූර්ණ කරාට පස්සේ සංචාරක මණ්ඩල අනුමැතිය ලබා ගන්න ඕන. ඊට පස්සේ උන්ගේ නිර්දේශය අපිට එන්න ඕන. ඊට පස්සේ සුරාබදු අවශ්‍යතාත් සම්පූර්ණ කරන්නට ඕන. ඒ දෙකම සම්පූර්ණ කරාම සාමාන්‍ය බලපත්‍රයකදී නම් අපේ අවශ්‍යතාව විතරයි සම්පූර්ණ කරන්න ඕන. සංචාරක මණ්ඩල අනුමැති බලපත්‍ර ඒකාණ්ඩයෙන් බලපත්‍රයක් ගන්න නම් ඒ ආයතන දෙකේම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුවයි ඔවුන්ට බලපත්‍රය ලැබෙන්නේ. ඒ නිසා ඒක පහසු ක්‍රමවේදයක් හැටියට හඳුන්වනවට මම එච්චර කැමති නැහැ. මොකද ආයතන දෙකක අවශ්‍යතාව සම්පූර්ණ කරන්න කිව්වහම ඒක ටිකක් ගැඹුරු සහ දික්කු ක්‍රමවේදයක් හැටියටයි මම දකින්නේ. හොඳයි. දැන් මම එනවා ඊළඟට වෙනස් පැත්තකට. ඒ තමයි අනික් රාජ්‍ය ආයතනත් එක්ක ගත්තාම සංසන්දනාත්මක බලනෝනේ. දැන් අභිමාණයෙන් කතා කරන්න පුළුවන් කෙලින්ම අපි මහා භාණ්ඩාගාරක මුදල් ලබා දෙන පැහැදිලි ක්‍රමවේදයකින් ආයතනයක් අපි කියලා සමහරු කියනවා. සමහරු කියනවා අපිව සෙල්ලමට ගන්න එපා. අපි නැත්තම් ආණ්ඩුවට සල්ලි නැහැ. අපි තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේ අනික් රාජ්‍ය ආයතනත් එක්ක සංසන්දනය කරනකොට ඔබේ දෙපාර්තමේන්තුව කොතනද තියෙන්නේ? ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රජයට රාජ්‍ය ආදායම් එකතු කර දීමේ ආයතන අතර 3 වන ස්ථානයේ මේ වන විට පසුවන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා රේගුවත් අපට වඩා වැඩි ආදායම් ප්‍රමාණයක් රජයටත් කර දෙනවා. ඒ මොකද ඒවා යටතේ බදුකරණයට ලක් වෙන ක්ෂේත්‍රයන් අපට වඩා පුළුල් ක්ෂේත්‍රයන් නිසා. 3 වනුව විශාලතම ආදායම රැස් කර දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව. නමුත් ඔය සියලු බදු වර්ග අතර කාර්යක්ෂමම බද්ද හැටියට හඳුන්වන්නේ එක්සයිස් ඩියුටි ලෝකෙ කොහෙත් එහෙමයි. ඒ අනුව ඒ බද්ද එකතු කර දීමේ කාර්යය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනවා. දැන් ඔබේ ප්‍රශ්නේ එක පැත්තක තමයි අපි ආදායම් කළමනාකරන දෙපාර්තමේන්තුවක් හැටියට ඔය ඉන්න තැන. එතකොට ඒ නිසා නිල ඇඳුම් හඳින දෙපාර්තමේන්තුවක් වුණත් ඒ නිලධාරීන්ගේ අපි ආරක්ෂක අමාත්‍යාංශය හෝ සිවිල් පොලිසිය බාහිර අමාත්‍යාංශය යටතේ නොවේ අපි ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ අර බදුකරණය පිළිබඳ අපේ රාජකාරියේ ස්වභාවය නිසා. දෙවනුව අපි නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයක්. නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් හැටියට ඔබ දන්නවා රටේ නීති ක්‍රියාත්මක කිරීමේ වෙනත් ආයතන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක අමාත්‍යාංශය මට මතක විදිහට පොලිසිය ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශය යටතේ සිටින නිලධාරීන් හා සමගාමී රාජකාරියකත් අපි නියුක්ත වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා සහ ඒක අනිවාර්ය වෙනවා ඒ ආයතන සමග නෙට්වර්ක් වෙන්න නැත්නම් ජාලගත වෙන්න. අපි පොඩි උදාහරණයක් කිව්වොත් කිසියම් අපරාධයක් සම්බන්ධ තොරතුරක් අපට ලැබුණාම අපිට තිබෙන බල සීමාව තුළ අපිට පුළුවන් කිසියම් දුරකට ගිහිල්ලා අපේ තියෙන සම්පත් ටික පාවිච්චි කරලා යම්තාක් දුරකට මේ අපරාධය ග්‍රහණය කරන්න. ඒක ප්‍රමාණවත් වෙන්නත් පුළුවන් ඔහුට එරෙහිව අධිකරණ ඉදිරියේ නඩු පවරලා ඔහුට අදාළ දණ්ඩනය ලබා දෙන්න. හැබැයි මේ ලින්ක් එක හරහා මේ සම්බන්ධතාවය හරහා එතනින් ඔබට ගිහිල්ලා සමහරවිට මේ රටින් බැහැර සිටින යම් යම් සංවිධානාත්මක අපරාධ කරුවන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඒ තුල තිබිය හැකියි. ඒ නිසා අපේ යුතුයකමක් හා වගකීමක් තියෙනවා එවැනි හැකියාවන්ගෙන් යුක්ත ආයතනයට එතනින් එහාට ඒ සම්බන්ධතාවය බාර දෙන්න. මෙන්න මේ නිසා අවස්ථාවන් ගණනාවකදී තලයන් ගණනාවකදී පැහැදිලි කරලා දුන්නා මේ රාජ්‍ය ආයතන අතර තිබෙන්නට ඕන සහ සම්බන්ධතාවය අඛණ්ඩවම පවත්වාගෙන යා යුතුයි කියලා. ඒ අනුව සියලුම ආරක්ෂක හමුදාවන් ඒවායේ තිබෙන ඉන්ටෙලිජන්ස් යුනිට්ස් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, ඉන්ලන්ඩ් රෙවෙනිව් එක ඇතුළුව සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට ඊටම සමීප සම්බන්ධතා ගොඩනගමින් ඉන්නවා. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් යම් අපරාධ වර්ගවලට එරෙහිව ක්‍රියාත්මක කිරීමේදී ඒ ආයතන ඒකාබද්ධ පියවරකට යාමේ අවශ්‍යතාවය නිසා. දැන් මෙතනට අලුතෙන් එකතු වෙලා තියෙනවා මහ බැංකුවත්. මහ බැංකුවේ තියෙන ෆයිනෑන්ෂල් ක්‍රයිම්ස් යුනිට් එක. එතකොට දැන් අපි ඒකත් අපි කටයුතු කරනවා මේ සියලු ආයතන එක්ක තමයි ඒකාබද්ධ ප්‍රයත්නයක යෙදෙන්නේ මේ අපරාධ වැළැක්වීම සඳහා. ඉතින් අපරාධ වැළැක්වීම සඳහා කියලා ඔබතුමා ඔය විදිහට කතා කරනකොට පහුගිය කාලේ මේ අල්ලපු කුඩු වලට අල්ලපු මද්ද්‍රව්‍යයන් විදිය ගත්තා. මොකද උනේ? මොනවද කරන්නේ?
මේවා අතේ යටින් නිලධාරීන් එක එක දේවල් කරනවා නේද කියලා සමාජ මාධ්‍ය තුල ඒ වගේ මාධ්‍ය තුල ලොකුවට කතා කරා. මම මේ අහන්නේ ඔබතුමාගේ වගකීමෙන්. ඔබතුමා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ දෙපාර්තමේන්තුවේ. මේ ගැන මොකක්ද දෙන්න තියෙන උත්තරය? ඔය කතිකාවතට මේ පන්නරය ලැබුණේ ඇත්ත වශයෙන්ම අර පොලිස් මද්ද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධව ගොඩනැගුණු චෝදනාව නිසා. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පැත්තෙන් තිබෙන තත්ත්වය තමයි අපිට තියෙන බලතලවල පොලිස් දෙපාර්තමේන්තුවට වඩා දැඩි සීමාවන් තිබෙනවා. උදාහරණයක් ඇරෙන්න පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම ඩිටේන් කරන්න රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අපිට බෑ. ඒ නිසාම අත්අඩංගුවට ගන්නා ලබන පුද්ගලය ඒ වගේම අත්අඩංගුවට ගන්නා සියලුම සාක්ෂි ද්‍රව්‍ය ගරු අධිකරණයේ ඉදිරියේ බාර දෙන්නට ඕන, අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයට බාර දෙන්නට ඕන පැය 24ක් ඇතුළත. අපේ ළඟ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. අපි යම්ක් අත්අඩංගුවට ගත්තා නම් ඒක වහාම අධිකරණයට බාර දීමේ ක්‍රමවේදයක් තමයි පවතින්නේ. අධිකරණ නියෝගයේ යටතේ තමයි රජයේ රස පරීක්ෂකවරයාට අධිකරණයේ මුද්‍රාව යටතේ ඒක ගිහිල්ලා බාර දෙන්නේ. දැන් මෙහෙම දෙයක් කියනවා මම දන්නේ නැති හින්දායි මේ ජනතාවගේ පැත්තෙන් මේ අහන්නේ. දැන් කෙනෙකුට සමහර පොලිසියට කියලා සමහර උදවියන්ගේ මත්ද්‍රව්‍යයන් වැටලීම් කරන්න නැති අවස්ථා තියෙනවා. කියන්නේ හැමෝටම නෙමෙයි මේ කතාව සමහර තැන්වල එහෙම වෙනවා. හැබැයි අපි දැකලා තියෙනවා මේ සුරාබදු නිලධාරීන් ගිහිල්ලා ඒ වගේ තැන්වල වැටලීම් කරලා අත්අඩංගුවට ගන්නවා. එහෙම අත්අඩංගුවට ගත්ත පිරිස ඔබතුමන්ලා විසින් එතකොට අදාළ බල ප්‍රදේශයේ පොලිසියට බාර දීමක් සිදු කරනවද නැත්නම් කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරනවද? නෑ. සුරාබදු දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් වෙන වෙනම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සියලු බලයෙන් සමන්විත ආයතන. ඒ නිසා සුරාබදු ආඥා පනත යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙනම රාජකාරී කරනවා. විෂ වර්ග බිංහ අන්තරාදායක ඖෂධ පනත යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙනම රාජකාරී කරනවා. ඒ වගේම අනෙත් අනපනත් යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙනමයි රාජකාරී කරන්නේ. සමහර එකම ක්ෂේත්‍රයේ එහෙම විවිධ ආයතන ගිහිල්ලා එකම රාජකාරිය ඉටු කරනු ලබනවා. එහෙම අවස්ථා තිබෙනවා. දැන් SPF එක ඉදිරි කරනවා. ඊළඟට හමුදා අංශ දැන් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට විවිධ ආයතනවල නිලධාරීන් එකම කාරණය සම්බන්ධයෙන් මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වෙනවා. එසේ වන අවස්ථාවලදී සමහර විට සමහර නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයකින් ඒකට පැමිණිලි කිරීමෙන් සිදු නොවුණු අපරාධ ග්‍රහණයන් සම්බන්ධයෙන් අනෙක් ආයතනයට පැමිණිලි කිරීමට මහ ජනතාව පුරුදු වෙලා ඉන්නවා. එතකොට අපේ දැන් එහෙම තමයි සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැමිණිලි ගලා එන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරනවා. කපුරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර මේ ඔත්තු සේවාවල් තියෙනවනේ. මේ සමහර පුද්ගලයෝ හරි කැමැත්තෙන් ඉන්නවා මත්ද්‍රව්‍යයන් වැටලීම් කරන්න ඔත්තු ලබා දෙන්න. හැබැයි ඔවුන් තුල පොඩි බියක් තියෙනවා. මේක නිලධාරීන් පාවා දීමක් සිදු වුණොත් මගේ ජීවිතය අනතුරුයි කියලා. ඇත්තටම මේ රහස්‍යභාවය සුරකින්න සුරාබදු දෙපාර්තමේන්තුව කොයි විදිහට කටයුතු කරන්නේ? ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට දැඩි නියෝග පනවා තිබෙනවා. ඒ වගේම නීතිය තුලත් එහෙම තියෙනවා රහස්‍යභාවය රැකීමේ අනිවාර්ය අවශ්‍යතාවය. එහෙම එළියට තොරතුරක් ලීක් කරලා තිබුණොත් නැත්නම් ප්‍රකාශ කරලා තිබුණොත් වෙනත් පාර්ශ්වයකට නිලධාරියට එරෙහිව ස්ථිරවම නීතිය යටතේම පියවර ගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක් අතට එහෙම පැමිණිල්ලක් තිබෙනවා නම් විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු අපි ජනතාවට අවධාරණයෙන් කියන්න කැමැති අපි ඔයකට පිළිතුරක් හැටියට අපි පිළිහෙටෙව්වා කෙටි දුරකථන අංකයක් 1913 සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරම්භක වර්ෂය තමයි 1913 ඒක තමයි අපේ දුරකථන අංකය 1913 ඒක සවි කරලා තිබෙන්නේ ඒ දුරකථන පහසුකම සුරාබදු ස්පෙෂල් ඔපරේෂන්ස් බියුරෝ එකක් තියෙනවා අපේ වෙනම ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා. ඒ මෙහෙයුම් මැදිරියක් හැටියටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. සුරාබදු මෙහෙයුම් මැදිරිය. මේ සුරාබදු මෙහෙයුම් මැදිරියේ 1913 දුරකථනයට තොරතුරු යොමු කරන්නට පුළුවන් නම් මහ ජනතාවට නමකින් තොරව නිර්නාමිකව. ඒක ඒ වෙලාවෙම පටිගත වෙනවා. ඒ වෙලාවෙම නිලධාරීන් ටයිප් කරනවා. ටයිප් කරලා අදාළ අංශ වෙත සහ විශේෂ මෙහෙයුම් කාර්යාංශ වෙත හෝ සුරාබදු මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට යොමු කරනවා. හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ක්‍රියාත්මක වෙන තාක් ඒක ලියාපදිංචිව පවතිනවා. ඒ පැමිණිල්ල අපි දිගින් දිගටම ඒකේ පසු විපරම් කරනවා. හොඳයි. එහෙනම් මේ අපි බොහෝ දේකට කතා කරා.
ඇත්තටම අද දවසේ අපි සුරාබතු කොමසාරිස්තුමාට නීතිය ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආරක්ෂණ සුබ සාධන කියන ප්‍රතිකඩයට ආවරණය කරන කපිල් කුමාරසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. අප ආරාධනා පිළිගෙන මේ වැඩසටහන සහභාගී වීම පිළිබඳව. ස්තුතියි ඔබටත්. එවනම් හිතුවතුලි අද දවසට අපි තරාජිය කාලේ වැඩසටහන දිමාවටපත් කරන්නටයි සූදානම් වෙන්නේ. යලිත් මෙවැනි වැඩසටහනකදී හමු වෙන්නට බලාපොරොත්තු හදවතේ තියාගෙන අද දවසට සමුගන්නවා.